ආයුබෝවන් සියලු දෙනාටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරන රැලි බිමේ සම්බිමට අධ්‍යාපන සත්කාර වැඩසටහනක් එක්කයි. අද මම මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්න යන්නේ 11 වසර ගණිත විෂය නිර්දේශයේ එන 5 වෙනි පාඩම ඝන වස්තු වල පරිමාව කියන පාඩම. මේ පාඩමේදී ඔයාලට මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න තියෙන්නේ ඝන වස්තු තුනක් ගැන. ඒ තමයි සුජු පිරමීඩ, සුජු කේතුව සහ ගෝලය කියන ඝන වස්තු තුන ගැන. මේ පාඩමට එන්න කලින් ඔයාලා 10 වසරේදී 29 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන පාඩමේදී සිලින්ඩරයේ සහ ප්‍රිස්මයේ වර්ගඵලය හොයන්න. ඊට කලින් වසරවලදී ඔයාලා ඉගෙන ගන්නවා ඝනකයේ සහ ඝනකාභයේ පරිමාව හොයන්න. එතකොට ඔයාලා දැනටමත් දන්නවා ඝන වස්තුවක පරිමාව කියන්නේ. මම v කියලා ගන්නම්. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා. හරස්කඩ වර්ගඵලය මම e විදිහට ගන්නවා. උස h විදිහට ගන්නවා. එතකොට ඔයාලා 10 වසරේදී සහ ඊට 15 වසරවලදී 9 8 වසරවලදී ඉගෙනගෙන තියෙනවා ඝනකයේ ඝනකාභයේ වගේ ඝන වස්තු වල පරිමාව හොයන්න. දැන් 11 වසරේදී ඔයාලට හොයන්න පරිමාව හොයන්න තියෙන ඝන වස්තු වල තියෙන විශේෂත්වය තමයි ඒවට ඒකාකාර හරස්කඩක් නැහැ. එතකොට ඔයාලා මේ දන්න සූත්‍රය කෙලින්ම ඒ ඝන වස්තු තුනට යොදන්න බෑ. මේ පරිමාව හොයන්න. එතකොට අපිට සිද්ධ වෙනවා ඔයාලා පරිමාව හොයන්න දන්න ඝන වස්තු ඇසුරෙන් අපි මේ 11 වසරේදී පරිමාව හොයන්න තියෙන ඝන වස්තු වලට සූත්‍රයක් ගොඩනගා ගන්නවා. අපි බලමු මොකද්ද මේ ඒකාකාර හරස්කඩක් නැහැ කියන්නේ කියලා. මේ තියෙන්නේ ඔයාලා කලින් වසරේ ඉගෙන ගත්ත ඝන වස්තු දෙකක්. ඝනකය සහ සිලින්ඩරය. මේ ඝන වස්තු දෙක දැක්කම ඔයාලට තේරෙනවා විශේෂත්වයක්. ඒ තමයි මේ වගේ තියෙන්නේ ඒකාකාර හරස්කඩ. ඒකාකාර හරස්කඩක් කියන්නේ මේ කෙලවරකින් පටන් ගත්තාම ඉතිරි කෙලවරට යනකම් මේකේ තියෙන හරස්කඩ සමානයි. මම මෙතනින් කපලා බැලුවා. මට හරස්කඩක් ගත්තොත් පේන්නේ මෙන්න මේ වෘත්තාකාර මුහුණතම තමයි. ඒ වගේම තමයි මේ ඝනකය. මං හරස්කඩ විදිහට මේ මුහුණත ගත්තොත් මෙතනින් පටන් අරන් මෙතෙන් යනකම්ම තියෙන්නේ මේ සමචතුරස්‍රාකාර මුහුණතම. හැබැයි ඔයාලට මේ ඝන වස්තු දෙක දිහා බැලුවොත් මේ තියෙන්නේ කේතුවක්, මේ තියෙන්නේ පිරමීඩයක්. එතකොට ඔයාලට පේනවා මේකේ හරස්කඩක්, ඒකාකාර හරස්කඩක් අපිට බලා ගන්න විදියක් නැහැ. මොකද මේ පැත්තෙන් පටන් අරන් මේ කෙලවරට යනකොට මේකේ තියෙන හරස්කඩ වෙනස් වෙනවා. හරස්කඩේ වර්ගඵලය අඩු වෙනවා. පිරමීඩෙත් එහෙමයි. අපිට ඒකාකාර හරස්කඩක් ගන්න බෑ. මේ තියෙන්නේ පිරමීඩයක්. ඔයාලට මේක දැක්කම පේනවා මේකේ සමචතුරස්‍රාකාර පතුලක් තියෙනවා. ඒ වුණාට මේකේ ඒකාකාර හරස්කඩක් ගන්න නැහැ. එතකොට ඔයාලා දන්නවා මේ ඝන වස්තු දෙකේ පරිමාව හොයන්න. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා. එතකොට අපි බලමු පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. මේකේ හරස්කඩ විදිහට මම මේ මුණද ගත්තොත් හරස්කඩ වර්ගඵල වෙන්නේ 10 වැඩි කිරීම 10. 10 වැඩි කිරීම 10 උස වෙන්නේ ඒ 10ම තමයි. එතකොට අපිට පරිමාව වෙනවා 1000යි ඝන සෙන්ටිමීටර කියලා. එතකොට මේ සිලින්ඩරය ගත්තාම ඒකෙත් පරිමාව හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඒතකොට හරස්කඩ වර්ගඵලය වෙන්නේ πr වර්ග උස වෙන්නේ 20. π කියන්නේ 22 බෙදීම 7යි, r කියන්නේ 7යි, 7 වර්ගය වැඩි කිරීම 20. අන්ත r ට 7 දාන්න. 7 වර්ග. මේ 4 මෙතන එක 7ක් කැපෙනවා. එතකොට 22 වැඩි කිරීම 7 වැඩි කිරීම 20. 22 වැඩි කිරීම 7 154යි. වැඩි කිරීම 20. බින්දුව කියලා ගන්නවා. දෙවරක් 8යි, දෙවරක් 10යි, දෙවරක් 1 2යි. 3080යි. ඝන සෙන්ටිමීටර කියලා අපිට එනවා.
නමුත් අපිට මේකේ ඒකාකාර හරස් කඩක් නැති නිසා මේ සූත්‍රයෙන් අපිට කෙලින්ම පරිමාව ගන්න බෑ. මේකේ ඒකාකාර හරස් කඩක් නැති හින්දා අපිට මේ සූත්‍රයෙන් කෙලින්ම මේ වගේ පරිමාව ගන්න බෑ. ඒ නිසා අපි මේ වගේ පරිමාව හොයන විදිය එකින් එකට බලමු. පළවෙනි ඝන වස්තු විදියට අපි බලන්නේ පතුල සමචතුරස්‍රාකාර සුජු පිරමීඩ. මේකේ වචන කිහිපයක් තියෙනවා. පතුල සමචතුරස්‍රාකාර සුජු පිරමීඩ. පතුල සමචතුරස්‍රාකාර කියන එකයි සුජු කියන එකයි කියන වචන වලින් තමයි මේ පිරමීඩ විස්තර කරන්නේ. ඒ කියන්නේ පතුල සමචතුරස්‍රාකාරයි කියන්නේ මේ පිරමීඩයට තියෙන්නේ සමචතුරස්‍රාකාර පතුලක්. එතකොට සුජු කියන්නේ මොකද්ද? සුජු කියන්නේ මේ පිරමීඩේ ත්‍රිකෝණාකාර පැතිමුහුණත් එකතු වෙන ලක්ෂ්‍ය තියෙන්නේ. ත්‍රිකෝණාකාර පැතිමුහුණත් එකතු වෙන ලක්ෂ්‍ය මේ ලක්ෂ්‍යයට තමයි අපි ශීර්ෂය කියන්නේ. ඒ කියන්නේ මේකේ නම් ශීර්ෂය කියන්නේ මේක. මේ ත්‍රිකෝණාකාර පැතිමුහුණත් එකතු වෙන ලක්ෂ්‍ය ශීර්ෂය. ඒ ශීර්ෂය සමචතුරස්‍රාකාර පතුලත් යා කරන රේඛාව, ඒ කියන්නේ අක්ෂය මේ පතුලට ලම්බකව ඡේදනය වෙනවා නම් ඒ වගේ පිරමීඩ වලට තමයි අපි කියන්නේ සුජු පිරමීඩ කියලා. ඒ කියන්නේ මේ ශීර්ෂය මේ පතුලත් යා කරන රේඛාව මේ පතුලට ලම්බකයි නම් ඒ වගේ ඒවට කියනවා අපි සුජු පිරමීඩ කියලා. මේ රේඛාව ලම්බකයි නම් මේවට කියනවා සුජු පිරමීඩ කියලා. එතකොට මේ පිරමීඩය පතුල සමචතුරස්‍රාකාර 10 කියලා ගන්නකොට එක පැත්තකදී මේක 10. පතුල සමචතුරස්‍රාකාර සුජු පිරමීඩය. අපි බලමු මේකේ පරිමාව හොයන්නේ කොහොමද කියලා. පරිමාව හොයන්න සූත්‍රයක් ගොඩනගා ගන්න විදිහ අපි බලමු. අපි මේ වැඩේට යොදාගන්නේ පැත්තක දිග 6 වන සමචතුරස්‍රාකාර පතුලස් තියෙන උස 10ක් වන ඝනකාභයකුත් මේ ඝනකාභයේ විශේෂත්වයක් වෙන්නේ මේක කුහර ඝනකාභයක් වෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුළට මොන හරි ද්‍රව්‍යයක් දාන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි ගන්න පිරමීඩයක් මේ මේ ඝනකාභයේ පතුලේ වර්ගඵලයට සමාන. ඒ කියන්නේ පැත්තක දිග 6 වන සමචතුරස්‍රාකාර පතුලක් තියෙන උස 10ක් වන. උස කියන්නේ මේ ලම්බ උස. එළ උස නෙමෙයි. ලම්බ උස 10ක් වන කුහර පිරමීඩයක් යොදා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ කුහර පිරමීඩයට සිහින් වැලි පුරවනවා. සිහින් වැලි පුරවලා ඒ වැලි මේ ඝනකාභය ඇතුළට දානවා. ඔන්න අපි මේකට දැන් වැලි පුරවනවා. වැලි පුරවලා මේ ඝනකාභයට දානවා. දැන් එකපාරක් අපි වැලි පුරවලා ඝනකාභයට දැම්මා. එතකොට මේ ඝනකාභයේ යම් මට්ටමක් දක්වා වැලි පිරෙනවා. ඊට පස්සේ නැවතත් මේ පිරමීඩයට ඒ සිහින් වැලි පුරවලා මේ ඝනකාභයට දානවා. දෙපාරක් දැම්මා එතකොට අර තිබ්බ උසට වඩා යම් වටන උසට වැලි පිරෙනවා. අපි ආයෙත් මේ වැලි පුරවලා මේකට දැම්මට පස්සේ තුන්වෙනි පාරට කියන්නේ තුන් පාරක් දැම්මට පස්සේ මේ ඝනකාභය සම්පූර්ණයෙන්ම වැලි වලින් පිරෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඝනකාභයේ පරිමාව මේ පිරමීඩයේ පරිමාව වගේ 3 ගුණයක්. එතකොට ඒ මගින් තමයි අපි මේ පිරමීඩයේ පරිමාව හොයන්න ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. අපි දන්නවා දැන් මේ ඝනකාභයේ පතුලේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන මේ ඝනකාභයේ උසට සමාන උසක් තියෙන පිරමීඩයක පරිමාව මේ ඝනකාභයේ පරිමාවෙන් 3න් 1යි. ඒ ඇසුරෙන් තමයි අපි ප්‍රකාශනය ගොඩනගා ගන්න. මම ලියන්නම් එහෙම. පිරමීඩයේ පරිමාව සමානයි 1 බෙදීම 3යි. 3න් 1යි. ඇයි අපි මේකෙන් 3ක් දැම්මා මේ ඝනකාභය පිරෙන්නේ. වැඩි කිරීම.
කනකාභයේ පරිමාව. එතකොට අපි ඝනකාභයේ පරිමාව හොයන්න දන්නවා හරස්කඩ වර්ගඵලය වැඩි කියන උස. මොනින් එකයි හරස්කඩ වර්ගඵලය මම කියලා ගන්නවා උස h කියලා ගන්නවා. හරස්කඩ වර්ගඵලය කියන්නේ මම මේවට ප්‍රකාශන ලියා ගන්නවා. සංකේත 6ට මම ගන්න a කියලා. ඒ කියන්නේ පැත්තක දිග a. උසට ගන්නම් මම h කියලා. උස කියන්නේ h. එතකොට අපිට එනවා 3න් 1යි හරස්කඩ වර්ගඵලය කියන්නේ a වැඩි කිරීම a. පැත්තකදී කියන්නේ. එතකොට a වර්ග උස h. එතකොට එනවා 3න් 1යි a වර්ග h. මේක තමයි පිරමීඩයේ පරිමාව හොයන සූත්‍රය. මම මේක මෙතන ලියන්න ඔයාලට හොයාගන්න ලේසි වෙන්න. b සමානයි 3න් 1යි a වර්ග h. මේ a කියන්නේ පිරමීඩයේ පතුලේ පැත්තක දිග. ඔයාලට මොකක් හරි ගානක පරිමාව හොයන්න දුන්නොත් ඔයාලා ඊට ආදේශ කරන්න ඕන සමචතුරස්‍රාකාර පිරමීඩයේ පතුලේ පැත්තක දිග. h කියන්නේ මේ ලම්බ උස. පිරමීඩයේ ලම්බ උස. ඇල දිග නෙමෙයි ලම්බ උස. මේකෙන් තමයි අපි සමචතුරස්‍රාකාර පතුලක් තියෙන ඍජු පිරමීඩයක පරිමාව හොයන්නේ. මේ අපි කරේ මේක ඒකාකාර හරස්කඩක් නැති හින්දා අපිට සමානයි a වර්ග h කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කියන උස කියන සූත්‍රය දාන්න බෑ. අපි කරේ ඝනකාභය අසුරෙන් මේකට ප්‍රකාශනයක් හදාගත්තා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ පතුලේ එක් පැත්තක දිගයි මේකේ උසයි දන්නවා නම් ඔයාලට පිරමීඩයේ පරිමාව හොයාගන්න පුළුවන්. අපි ගණන් කිහිපයක් හදලා බලමු. මම තෝරා ගන්නවා 5ක අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒකෙ මෙහෙම කියනවා සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 5 සෙන්ටිමීටර් වූ පිරමීඩයක උස 9යි නම් එහි පරිමාව සොයන්න. පැත්තක දිග 5ක් වූ පිරමීඩයක් උස 9යි. අපි බලමු. ඒක කියන්නේ පිරමීඩයක් ඇඳ ගමුකෝ අපි. මේකේ ආධාරකයේ පැත්තක දිග 5 සෙන්ටිමීටර් කියලා කියනවා. සමචතුරස්‍රාකාර පතුලක් තියෙනවා ගැන මට කතා කරන්න තියෙන. එතකොට මේක හැම පාදයක්ම සෙන්ටිමීටර් 5ක් දිගයි. උස සෙන්ටිමීටර් 9ක් කියනවා. මේ උස h 9 සෙන්ටිමීටර් කියනවා. මේකේ පරිමාව හොයන්න කියලා කියනවා. එතකොට අපිට තියෙන්නේ කෙලින්ම සූත්‍රයට ආදේශ කරන්න. p සමානයි 3න් 1යි a වර්ග h. a කියන්නේ 5යි 5 වර්ග. h කියන්නේ 9. එතකොට මේ 3ට මේ 9 කැපෙනවා 1යි 3. එතකොට එන්නේ 25 වැඩි කිරීම 3 කියලා. ඒ කියන්නේ මේ පිරමීඩයේ පරිමාව 75යි ඝන සෙන්ටිමීටර්. අපි තවත් ගානක් බලමු. ඊළඟ ගාන 5ක අභ්‍යාසයේ 3වෙනි ගාන. මේකේ කියනවා සමචතුරස්‍රාකාර පිරමීඩයක උස 12ක් නම් හා පරිමාව ඝන සෙන්ටිමීටර් 256ක් නම් ආධාරකයේ පැත්තක දිග. උස 12යි පරිමාව 256යි.
අපි ගාන ඇඳගෙන බලනවා. පිරමීඩයක් මේකේ පරිමාව අපිට දීලා තියෙනවා. පරිමාව 256 ඝන සෙන්ටිමීටර්. එතකොට අපිට දීලා තියෙනවා උස 12යි සෙන්ටිමීටර්. ඒත් අපිට පැත්තක දිග දීලා නැහැ. අහන්නේ අපෙන් පැත්තක දිග. එතකොට අපිට කරන්න තියෙන්නේ ආයෙත් සූත්‍රයට ආදේශ කරලා බලන එකම තමයි. v සමානයි 3න් 1යි a වර්ග h. මේක අපිට හොයන්න තියෙන්නේ a. පරිමාව දීලා තියෙනවා. ඒක පරිමාවට මම ආදේශ කරනවා 256යි. 3න් 1යි a හොයන්න තියෙන්නේ a වර්ග h 12යි. මේ 12 3න් බෙදන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි. 12ට 3 ඒවා 4යි. ඊට පස්සේ අපිට මේ දෙපැත්තම 4ෙන් බෙදන්න පුළුවන්. එතකොට එනවා a වර්ගය සමානයි 256 බෙදීම 4. මම මේ දෙපැත්තම මාරු කරගන්නවා. එතකොට a වර්ගය සමානයි 256 බෙදීම 4. a වර්ගය කියන්නේ 256 න් බෙදුවා 4ට 4 එකයි 25ට 4 6යි එකක් ඉතුරු 16ට 4 ඒවා 4 වරක් 4 16. a වර්ගය කියන්නේ 64යි. a කියන්නේ 64 වර්ගමූලය 8යි සෙන්ටිමීටර්. එතකොට අපිට එනවා මේ පැත්තක දිග 8යි සෙන්ටිමීටර් කියලා. අපි ඊළඟට ඉතිරි ඝන වස්තුවේ පරිමාව හොයන විදිය බලමු. මේ ඊළඟට අපිට බලන්න තියෙන ඝන වස්තුව තමයි සෘජු වෘත්ත කේතුවක පරිමාව. සෘජු වෘත්ත කේතුවක් කියන්නේ මේ කේතුවේ පතුලේ හැඩය වෘත්තයකට සමාන වෙනවා. එතකොට සෘජු කියන්නේ අපි කලින් කතා කරපු පිරමීඩය වගේමයි මේකේ ශීර්ෂයත් පතුලේ මධ්‍ය ලක්ෂයත්, ඒ කියන්නේ වෘත්තයේ මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රය කියන එකට අපි ඒ ශීර්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව පතුලේට ලම්බක වෙන්න ඕන. එතකොට මේක සෘජු වෘත්ත කේතුවක් කියලා අපි හඳුන්වනවා. මේ වගේ කේතුවල තමයි ඔයාලට මේ පාඩමේදී පරිමාව හොයන්න තියෙන්නේ. එතකොට මේක උස මේක අර. මේකෙත් ඒකාකාර හරස්කඩක් නැති නිසා අපිට v සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කියන උස කියන සූත්‍රයෙන් ගන්න බෑ. මේ සූත්‍රයෙන් ඒවා කියලා ගන්න. හරස්කඩ වැඩි කිරීම උස කියන එකෙන් ගන්න බෑ. මේකටත් අපිට දන්න පරිමාව හොයන්න දන්න ඝන වස්තුවක් ඇසුරෙන් ප්‍රකාශනයක් ගොඩනගා ගන්න ඕනේ. මේකට අපිට ඕන වෙන්නේ කුහර කේතුවක කුහර තියෙන සිලින්ඩර් එකක්. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. කේතුවේ පරිමාව හොයාගන්නත් අපි කරන්නේ කලින් පිරමීඩයේ පරිමාව හොයාගන්න භාවිත කරපු උපක්‍රමයම තමයි භාවිත කරන්නේ. ඒ කියන්නේ අපි පිරමීඩ කේතුව ගත්තාම කේතුවේ පතුලේ අරයට සමාන අරයක් තියෙන කේතුවේ උසට සමාන උසක් තියෙන සිලින්ඩරයක් අපි පාවිච්චි කරනවා මේකෙදි. කලින් එකේ පාවිච්චි කරේ ඝන කාභයක්, මේක අපි පාවිච්චි කරන්නේ සිලින්ඩරයක්. එතකොට මේ කේතුවේ පතුල නැහැ. ඒ කියන්නේ අපිට මේ කේතුව ඇතුළට මොන හරි ද්‍රව්‍යයක් දාන්න පුළුවන්. මේ සිලින්ඩරයේ පියන නැහැ. පතුල තියෙනවා පියන නැහැ. එතකොට මේ කේතුවේ පතුලේ ආරෙම තමයි සිලින්ඩරයේ පතුලේ ආරයත් මේ 3 සෙන්ටිමීටර්. කේතුවේ උස සෙන්ටිමීටර් 6ම තමයි සිලින්ඩරයේ උස තියෙන්නේ. එතකොට අපි කරන්නේ
හේතුවට සීන් වැලි පුරවලා මේ සිලින්ඩරයට ආපහු දාන එක. ඔන්න මම මේ සිලින්ඩරේ හේතුවට වැලි පුරවනවා එකපාරක්. වැලි පුරවලා සිලින්ඩරයට දානවා. එකපාරක් දානවා. එකපාරක් දැම්මහම යම් මට්ටමක් දක්වා වැලි පිරෙනවා. ඊට පස්සේ ආයෙත් මේ හේතුවට වැලි පුරවලා ආයෙ සිලින්ඩරයට දානවා. එතකොට ආයෙ යම් මට්ටමක් දක්වා වැලි පිරෙනවා මේ සිලින්ඩරේ. තුන්වෙනි පාරටත් අපි හේතුවට වැලි පුරවලා සිලින්ඩරයට දැම්මට පස්සේ අපිට පේනවා සිලින්ඩරේ සම්පූර්ණයෙන්ම වැලි වලින් පිරෙනවා. එතකොට ඒකෙන් අපිට තේරෙනවා තුන් පාරක් දැම්මා මේ සිලින්ඩරයේ පරිමාව හේතුවේ පරිමාව වගේ 3 ගුණයක් කියලා. එතකොට මේ හේතුව සිලින්ඩරයෙන් 3න් එකක පරිමාවක් තමයි මේකට තියෙන්නේ. ඒ අසුරෙන් තමයි අපි මේකේ පරිමාවයන් ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ හේතුවේ පරිමාව. පරිමාව සමානයි 3න් 1යි. මොකද මේකෙන් 3 පාරක් දාන්නවනේ සිලින්ඩරේ පිරෙන්න. ඒ කියන්නේ හේතුවේ පරිමාව සිලින්ඩරේ පරිමාවෙන් 3න් 1ක් වෙනවා. 3න් 1යි. සිලින්ඩරේ පරිමාව. ඔයාලා සිලින්ඩරේ පරිමාව හොයන්න දන්නවා. මේක ඒකාකාර හරස්කඩක් තියෙන ඉඳ හරස්කඩ වර්ග පළ වැඩි කියනවා උස කියලා. ඒ වැඩි කිරීම h. එතකොට 3න් 1යි. ඒ කියන්නේ πr වර්ගය. සිලින්ඩරයේ පතුලේ තියෙන වෘත්තාකාර මුලතක්. එතකොට ඒකේ වර්ගඵලය වෙන්නේ හරස්කඩ πr වර්ග πr වර්ගය. phi r वर्ग उस h. එතකොට අපිට ප්‍රකාශනය වෙනවා 3න් 1යි phi r वर्ग h. මේක තමයි හේතුවේ පරිමාව වෙන සූත්‍රය. v සමානයි 3න් 1යි phi r वर्ग h. මේ r කියන්නේ හේතුවේ පතුලේ අරය. r කියන්නේ හේතුවේ පතුලේ අරය. s කියන්නේ හේතුවේ මේ සෘජු උස. ඒ කියන්නේ මේ ශීර්ෂය පතුලේ මධ්‍ය ලක්ෂය ත්‍යා කරන අක්ෂයේ උසට තමයි අපි උස කියන්නේ. අපි බලමු මේකෙන් ගණන් කීපයක් හදන්න. 5 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. ඒකේ කියනවා ඇල උස සෙන්ටිමීටර් 13ක් වූ පතුලේ අරය සෙන්ටිමීටර් 5ක් වූ හේතුවක පරිමාණය. ඇල උස 13යි. මේක දීලා තියෙන්නේ ලම්බ උස නෙමෙයි ඇල උස. ඇල උස 13යි පතුලේ අරය සෙන්ටිමීටර් 5යි. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මේකේ ඇල උස සෙන්ටිමීටර් 13. පතුලේ අරය සෙන්ටිමීටර් 5යි. මේකේ ලම්බ උස දීලා නැහැ. එතකොට සූත්‍රය ඔයාලා දන්නවා පරිමාව වෙන v සමානයි 3න් 1යි phi r वर्ग h. අපි ආදේශ කරලා බලමු. 3න් 1යි phi කියන්නේ 22 යෙදීම 7යි r කියන්නේ 5යි කියන්නේ 5 වර්ගය h කියන්නේ ලම්බ උස. හැබැයි මෙතන අපිට ලම්බ උස දීලා නැහැ, දීලා තියෙන්නේ ඇල උස.
අපිට h විදියට L උස ආදේශ කරන්න බෑ. ඒ හින්දා අපි මේ ලම්බ උස හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ කොහොමද? ඔයාලා හොඳට බැලුවොත් පේනවා මෙතන තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය. මේ 13 තියෙන්නේ ඒකේ කර්ණයේ විදියට. R කියන්නේ මේ ත්‍රිකෝණයේ එක් පාදයක්. ඒතර අනිත් පාදය තමයි උස කියන්නේ. මම ඒක වෙනම ඇඳගත්තොත් මේ ත්‍රිකෝණ වෙන වලින්න කර්ණයේ තියෙනවා 13. එක පාදයක් තියෙනවා 5යි. අපිට ඕන උස. මේකට අපිට කරන්න තියෙන්නේ මේ සුදු කෝණිත කෝණයක් කියලා පයිතගරස් ප්‍රමේය දාලා මේ උස හොයාගන්න. එතකොට ඔයාලා පයිතගරස් ප්‍රමේය දන්නවා 13 වර්ගය සමානයි 5 වර්ගය ගන්න h වර්ගය. 13 වර්ගය කියන්නේ 169යි. 169 මේ 5 වර්ගය කියන්නේ 25යි. 25 මේ පැත්තේදී ඍණ 25ක් වෙනවා. සමානයි h වර්ගය. එතකොට h වර්ගය කියන්නේ 169 25ක් ගියාම 144යි. h කියන්නේ 12යි සෙන්ටිමීටර්. ඔන්න අපි h හොයාගත්තා 12යි සෙන්ටිමීටර් කියලා. දැන් අපිට පුළුවන් මේ 12 කියන එක මෙතන h ට ආදේශ කරන්න. 12. මේ 3ට අපිට පුළුවන් 12 බෙදන්න 3ෙන් 4යි. ඉතින් මේක ගුණ කරගන්න. 22 වැඩි කිරීම 25 වැඩි කිරීම 4 බෙදීම 7. 25 4ෙන් වැඩි කරාම 100යි. එතකොට 22 100ෙන් වැඩි කරාම අපිට බිංදු දෙකක් දාන්න තියෙන 2200. 2200 බෙදීම 7. ඒ කියන්නේ 2200 අපි 7ෙන් බෙදුවොත් 4 7 ඒවා 1යි. 22ට 7 ඒවා 3යි. එකක් ඉතුරු. 10ට 7 ඒවා 1යි. 3ක් ඉතුරුයි. එතකොට අපිට බලන්න තියෙන්නේ 30ට 30ට 7 ඒවා 4යි. 28යි දෙකක් ඉතුරුයි. 20ට 7 ඒවා 7 2 14යි. එතකොට 6ක් ඉතුරු වෙනවා. 6ට 60ට බලනවා අපි 7 8 අවශ්‍යයි. ඊට පස්සේ 40. 40ට 4 5 35යි. එතකොට අපිට එනවා පරිමාණ විදියට 314යි දශම 2යි 8යි 5යි ඝන සෙන්ටිමීටර් කියලා. මේක අපි දශම ස්ථාන දෙකකට වටේලා තියෙනවා. එතකොට 314යි දශම 2යි 9යි ඝන සෙන්ටිමීටර්. මේක තමයි මේ හේතුවේ පරිමාව. අපි තව ගණන් බලමු. මීලන් ගාන හැටියට මම තෝරාගන්නේ 5 2 අභ්‍යාසයේ 9 වෙනි ගාන. ඒ ගානේ කියනවා අරය සෙන්ටිමීටර් 14යි. උස සෙන්ටිමීටර් 30යි. වෙන ඝන ලෝහ සිලින්ඩරයක්. ඝන ලෝහ සිලින්ඩරයක්. උණු කර අරය සෙන්ටිමීටර් 7යි. උස සෙන්ටිමීටර් 15ක්. උද ඝන ලෝහ කේතු කීයක් සෑදී හැකිද කියලා තමයි අපෙන් අහන්නේ. මේක අපෙන් පරිමාණ නෙමෙයි අහන්නේ. සිලින්ඩරයක් තියෙනවා. ඒ සිලින්ඩරය උණු කරලා ඒ එන ද්‍රව්‍යයෙන් අපිට යම් කිසි උසකුයි ආරේකුයි දීලා තියෙන කේතු කීයක් හදන්න පුළුවන්ද කියලා. අපි ගාන ඇදගෙන බලමු. සිලින්ඩරයක් තියෙනවා. ඒකේ ආරේ 14යි. ආරේ 14යි කියනවා උස සෙන්ටිමීටර් 30යි. ඊට පස්සේ කියනවා අරය 7යි උස 15. හේතුවේ අරය 7යි. උස 15. මෙන්න මේ සිලින්ඩරය උණු කරලා මේ උස 15යි අරය 7යි වෙන
කේතු කීයක් හදන්න පුළුවන්ද කියලා. මේක හොයාගන්න අපිට මේ සිලින්ඩරේ උණු කරලා හම්බෙන මුළු පරිමාව කොච්චරද කියලා එකටම හොයාගන්න වෙනවා. ඔයාලා සිලින්ඩරේ පරිමාව හොයාගන්න දන්නවා හරස්කඩ වර්ගඵල වැඩි කිරීම උස කියන සූත්‍රය දාලා. අපි ඒක හොයලා බලමු. එතකොට පරිමාව සමානයි හරස්කඩ වර්ගඵල වැඩි කිරීම උස. මේක තමයි සිලින්ඩරේ පරිමාව වෙන සූත්‍රය. එතකොට V ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය කියන්නේ πr වර්ගය. π කියන්නේ 722යි. r කියන්නේ 14. 14 සාරණයක ලියා ගන්න. 14 වර්ගය. උස කියන්නේ 30යි. එතකොට මේකේ 4 7 1යි 14 7 2යි. එතකොට එනවා V සමානයි 22 වැඩි කිරීම 2 14න් වැඩි කරාම 28යි වැඩි කිරීම 30 කියලා. මේ ප්‍රකාශනය අපිට සුළු කරගත්තාම එනවා 18480. මේ සිලින්ඩරයේ පරිමාව. දැන් මේ පරිමාව තමයි මේක උණු කරාම එන්නේ. මේ එන ද්‍රව්‍යයෙන් මේ කේතු කීයක් හදන්න පුළුවන්ද කියලා නහන්නේ. එතකොට අපිට මේ කේතුවේ පරිමාවත් හොයාගන්න වෙනවා. කේතුවේ පරිමාව ඔයාලා දන්නවා. V සමානයි 3න් 1යි 5 r වර්ග h කියන එක. එතකොට 3න් 1යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ මෙතන 7යි 7 වර්ගය h කියන්නේ 15යි. එතකොට මේ 4 7 ඒවා එකයි මේ 7 වර්ගෙන් එක 7ක් කපලා යනවා 3ට 3 එකයි 15ට 3 ඒවා 5යි. එතකොට අපිට එනවා 22 වැඩි කිරීම 7 වැඩි කිරීම 5 22 7න් වැඩි කරාම 154යි 10 ඒක වැඩි කරන්න ඕන 5. එතකොට අපිට එනවා 4 වරක් 5 20යි දෙකක් ඉතුරුයි 5 වරක් 25යි දෙකයි 7යි දෙකක් ඉතුරුයි 5 වරක් 1 5යි ඉතුරු දෙකයි 770යි 770යි ගන්න සෙන්ටිමීටර් කියලා. දැන් අපි දන්නවා සිලින්ඩරයේ පරිමාවක් දන්නවා කේතුවේ පරිමාවක් දන්නවා. දැන් අපෙන් අහන්නේ මේ වගේ කීයක් මේකෙන් හදන්න පුළුවන්ද කියලානේ. ඒක කරන්න අපිට කරන්න තියෙන්නේ මේ මුළු පරිමාව සිලින්ඩරයේ මුළු පරිමාව කේතුවේ පරිමාවෙන් බෙදනවා. එතකොට අපිට එනවා මේ වගේ පරිමාව තියෙන කේතු කීයක් මේ පරිමාවෙන් හදන්න පුළුවන්ද කියලා. අපි ඒක බෙදලා බලමු. එතකොට අපිට කරන්න තියෙන්නේ 18480 770න් බෙදන්න. සිලින්ඩරයේ පරිමාව අපිට ආවා 18480යි. ඒ කේතුවක පරිමාව ආවා 770යි කියලා. මේක බෙදුවා නම් අපිට එනවා මේකෙන් හදන්න පුළුවන් කේතු ගාන. එතකොට මේ බිඳුව කැපෙනවා. 7න් මේක බෙදන්න පුළුවන් 11යි. උඩ එකත් 7න් බෙදුවාම 7 වරක් 2 14යි. 4ක් ඉතුරුයි 47ට 7 ඒවා 6යි. එතකොට දෙකක් ඉතුරු 28ට 7 ඒවා 7 වරක් 4 28යි. එතකොට එන්නේ 264 බෙදන්න 11යි. එකොළහට 11 එකයි 26ට 11 ඒවා දෙකයි. මොනසරක් දෙක 22යි 4ක් ඉතුරු 44ට 11 ඒවා 4. එතකොට අපිට එනවා 24යි කියලා. මේ තමයි අපිට එන සෑදී හැකි කේතු ගන්න. එතකොට ඒකේ
කේතු ගණන සමානයි 24යි. ඊළඟට බලමු අපි ගෝලයේ පරිමාව හොයන්නේ කොහොමද කියලා. ගෝලයේ ආරය හොයාගන්න අපි පාවිච්චි කරන්නේ පරිසිලින්ඩරය කියන උපකරණය. පරිසිලින්ඩරයක් කියන්නේ ඔයාලා දන්නවා ගෝලයක් ගත්තොත් ඒ ගෝලයේ ආරයට සමාන ආරයකුත් තියෙන ගෝලයේ විස්කම්බයට සමාන උසක් තියෙන සිලින්ඩරයකට තමයි අපි පරිසිලින්ඩරය කියන්නේ. මේකදී අපි කරන්නේ ගෝලයක් ගන්නවා. ඒ ගෝලයේ ආරය සාමාන්‍ය සෙන්ටිමීටර 3ක් පමණ වෙන ගෝලයක් තමයි ගන්න. ඒ ගෝලය අරගෙන ඊට පස්සේ අපි හදා ගන්නවා සිලින්ඩරයක්. ඒ සිලින්ඩරේ ලක්ෂණ වෙන්න උනා ගෝලයේ අරේ තියෙන ගෝලයේ අරේට සමාන අරයක් සහිත ගෝලයේ විස්කම්බයට සමාන උසස් සහිත දෙපැත්තම කුහර සිලින්ඩරයක් තමයි අපි ගන්න. මේ තියෙන්නේ ඒ වගේ සිලින්ඩරයක්. ඒ කියන්නේ ගෝලයේ අරයට සමාන අරයක් තියෙන්න ඕන. ගෝලයේ අරයට සමාන අරයක් තියෙනවා. ගෝලයේ විස්කම්බයට. මේක R කියලා ගත්තොත් ගෝලයේ අරේ විස්කම්බය දෙකක් ආර වෙනවා. ගෝලයේ විස්කම්බය වගේ උසක් තියෙන සිලින්ඩරයක් තමයි පරි සිලින්ඩරයක් කියන්නේ. එතකොට අපි කරන්නේ මේ ගෝලය අරගෙන සීරුවෙන් මේ පරි සිලින්ඩරය ඇතුළට අපි මේක ඇතුල් කරනවා. එතකොට ඔයාලට පේනවා මේ සිලින්ඩරය ඇතුලේ හිඩස් කිහිපයක් තියෙනවා. ඉහළිනුයි ගෝලයේ ඉහළිනුයි පහළ කොටසේ කොටස් දෙකේම හිඩස් තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ හිඩස් වල පරිමාව හොයාගන්න ඕන. මේ ගෝලයේ පරිමාව හොයාගන්න ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. එතකොට අපි කරන්නේ සියුම් වැලි කලින් ගත්තා වගේ සියුම් වැලි අරගෙන මේ සියුම් වැලි මේ හිඩස් වලට පුරවනවා. ඒ කියන්නේ ඉහළ කොටස සිලින්ඩරේ ඉහළ කොටස ඉරෙන්නම අපි වැලි යොදනවා. ඊට පස්සේ කරන්නේ කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන මේ ඉහළ පියනට මේ සිලින්ඩරේ පියන මේ දෙකලවරම කුහරින්ද කාඩ්බෝඩ් කෑල්ල තියලා මේක උඩ යටකුරු කරනවා. ඒ කියන්නේ මේ පහළ කොටස උඩ අතට ගේනවා. ඒ ගෙනල්ලා පහළ කොටසටත් අපි අර කලින් කරා වගේ සියුම් වැලි පුරවනවා. එතකොට මේ තියෙන ඉහළ කොටසෙත් පහළ කොටසෙත් දෙපැත්තම වැලි වලින් පිරලා තියෙනවා. ඊට පස්සේ කරන්නේ අපි ගන්නවා කේතුව. ඒ කේතුවේ ලක්ෂණ වෙන්න ඕන කේතුවට තියෙන්න ඕන සිලින්ඩරේ අරයට සමාන පතුලේ අරයක් තියෙන්න ඕන. සිලින්ඩරේ උසට සමාන උසක් තියෙන්න ඕන. මම කේතුව ගන්නවා. අරේ පරිසිලින්ඩරයට සමාන වෙන්න ඕන උස මේ පරිසිලින්ඩරයේ උසට සමාන වෙනවා. ඒ කියන්නේ 2r වෙන්න ඕන. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ සිලින්ඩරේ ඉඩස් වලට වැලි පුරවලානේ තියෙන්නේ. මේ වැලි අපතේ නොවන පරිදි කියන්නේ වැලි වලින් කොටසක්වත් අපතේ යන්න බෑ. ඒ වැලි සම්පූර්ණයෙන්ම මේ කේතුවට පුරවනවා. එහෙ පිරෙවුවට පස්සේ අපිට පේනවා මේ කේතුව සම්පූර්ණයෙන්ම වැලි වලින් පිරෙනවා. ඒ කියන්නේ මේ පරිසිලින්ඩරේ ගෝලයට අමතරව මේ තියෙන හිඩස් වල තියෙන පරිමාව මේ කේතුවේ පරිමාවට සමානයි. මේ හිඩස් වල තියෙන වැලි මේකට දැම්මහම කේතුව සම්පූර්ණයෙන්ම පිරෙන්නේ ඒ හින්දානේ. එතකොට ඔයාලට තේරෙනවා මේ පරිසිලින්ඩරේ පරිමාව සමාන වෙනවා කේතුවේ පරිමාවයි ගෝලයේ පරිමාවයි කියන දෙකේ එකතුවට. මොකද මේ පරිසිලින්ඩරේ කොටසක් ගෝලයේ පරිමාවෙන් අත්පත් කරගෙන තියෙනවා. ඊටු හිඩස් වල තියෙන පරිමාව මේ කේතුවේ පරිමාවට සමාන වෙනවා කියලා අපි දැනගත්තා. මොකද මේ හිඩස් වල තිබ්බ වැලි කේතුවට දැම්මට පස්සේ කේතුව සම්පූර්ණයෙන්ම වැලි වලින් පිරලා ගියපින්න. එතකොට ඔයාලට ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්. පරිසිලින්ඩරේ පරිමාව ගෝලයේ පරිමාවෙයි
හේතුවේ පරිමාවය කියන දෙක එකතුවට සමානයි. ගෝලයේ පරිමාව හේතුවේ පරිමාව. එතකොට අපිට ගෝලයේ පරිමාව කියන්නේ මේ සිලින්ඩරයේ පරිමාවෙන් හේතුවේ පරිමාව අඩු කරාම එන අගය. මම මේ ඊට වදිනින්ද රූප සටහන මකනවා. මම ඒක උඩින් ලියා ගන්න. ගෝලයේ පරිමාව සමානයි. සිලින්ඩරයේ පරිමාව ඍණ හේතුවේ පරිමාව. ඍණ හේතුවේ පරිමාව. ගෝලයේ පරිමාව V කියලා ගන්න. සිලින්ඩරයේ පරිමාව ඔයාලා දන්නවා πr වර්ග h කියලා. r වර්ග h. හේතුවේ පරිමාව ඔයාලා මීට කලින් හොයන්න ඉගෙන ගත්තා. 3 න් 1යි πr වර්ග h කියලා. එතකොට මේක සුළු කරාම අපිට එනවා 2 බෙදීම 3යි r වර්ග h කියලා. ඔයාලා දන්නවා h කියලා අපි ගත්තේ උසට ගත්තේ ගෝලයේ අරය වගේ දෙගුණයක්. ගෝලයේ අරය r කියලා ගත්තා. එතකොට දෙගුණයක් කියන්නේ 2r. දෙකක් r. එක්කිනුන අපිට පුළුවන් 2r කියන එක ආදේශ කරන්න. මොකද පරිසිලින්ඩරයේ අරය පරිසිලින්ඩරයේ උස ගෝලයේ අරය වගේ දෙගුණයක්. 3 න් 2යි r වර්ගය වැඩි කිරීම 2r. එතකොට අපිට එනවා ගෝලයේ පරිමාව 4 බෙදීම 3යි r ඝනය. මේක තමයි ගෝලයේ පරිමාව හොයන සූත්‍රය. අපි ඊළඟට ගණන් කිහිපයක් සාකච්ඡා කරමු. පහ තුන අභ්‍යාසයේ පළවෙනි ගණන. ඒක කියනවා අරය 7ක් වූ ගෝලයක පරිමාව සොයන්න. අරය 7ක් වූ ගෝලයක පරිමාව සොයන්න. අරය දීලා තියෙනවා නම් ඔයාලට කෙලින්ම සූත්‍රයට ආදේශ කරන්න පුළුවන්. අපි බලමු. v සමානයි 4 බෙදීම 3යි r ඝනය. ගෝලයක පරිමාව හොයන්න ඔයාලා දැනගෙන ඉන්න ඕන අරය විතරයි. අරය දන්නවා නම් කෙලින්ම සූත්‍රයට ආදේශ කරලා පරිමාව හොයා ගන්න පුළුවන්. ඒතකොට මේ ගානේ කියනවා 4 බෙදීම 3යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි. 7 ඒවා ගණේ කියන්නේ 3. මේ 4 මේ 7ක් එක 7ක් කපන්න පුළුවන්. එතකොට අපිට එනවා 88 වැඩි කිරීම 49 බෙදීම 3. මේක සුළු කරාම ඔයාලට එනවා 1437යි දශම 3යි කියලා 1437යි දශම 3යි පහ තුන අභ්‍යාසයේ දෙවෙනි ගාන. ඒක කියනවා විස්කම්භය 9ක් වූ ගෝලයක පරිමාව 381යි 7න් 6යි බව පෙන්වන්න. ඒ කියන්නේ විස්කම්භය ගෝලය ගත්තාම විස්කම්භය කියනවා අපිට 9 සෙන්ටිමීටර කියලා. එතකොට පරිමාව කියනවා 381යි 7න් 6යි. ඒ කියන්නේ 381යි 7න් 6යි බව
පෙන්වන්න කියලා. මේක කියලා අපිට පෙන්වන්න කියලා කියන්නේ. අපිට දීලා තියෙන්නේ විස්කම්භය. එතකොට අපිට කරන්න තියෙන්නේ සූත්‍රයට දාලා මේක ගන්න පුළුවන් කියලා පෙන්වන්න. අපි බලමු කරන විදිහට. v සමානයි 4 බෙදීම 3යි 5r ගණනේ අපේ සූත්‍රය. අපි මේකට අගේ 9 කියන එක ආදේශ කරලා බලමු. 9 කියන්නේ විස්කම්භය. ඒතකොට අපිට මෙතෙන්ට ආදේශ කරන්න ඕන අර වෙනුවට 9න් බෙදීම 2. 4 බෙදීම 3යි 5 කියන්නේ 22 බෙදීම 7යි r වල ගණය කියන්නේ r කියන්නේ 9 බෙදීම 2. මම මේක සුළු ගාන ලේසි වෙන්න 4.5 කියනකොට 9 බෙදීම 2 විදියට තියාගන්නවා. 9 බෙදීම 2 9 බෙදීම 2 9 බෙදීම 2. මේ උඩ අපිට පෙන්වන්න කියන ප්‍රකාශනයේ මිශ්‍ර භාගයක්. මේකේ හරය හැටියට තියෙන්නේ 7. එතකොට අපිට මේ ප්‍රකාශයේ හරය හැටියට 7 ඉතුරු කරගන්න වෙනවා. ඒ හින්දා අපි මේකෙත් 7 ඉතුරු කරගන්න බලමු. සුළු කරේම කරද්දී. ඔයාලට පුළුවන් මේ පහළ තියෙන 3ට උඩ 9න් කපන්න 3 3 1යි 9ට 3 ඒවා 3යි. 22 සුළු ගන්න පුළුවන් දෙකෙන් බෙදලා 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. ඊට පස්සේ මේ 4ට මේ තියෙන 2 ඒවා 2 කපන්න පුළුවන් 1යි. එතකොට අපිට උඩ එනවා 11 වැඩි කිරීම 3 වැඩි කිරීම 9 වැඩි කිරීම 9. පහළ තියෙන්නේ 7 විතරයි. මේක සුළු කරාම අපිට එනවා 11 33යි 9 81 බෙදීම 7 කියන. 33 81න් වැඩි කරාම ඔයාලට එනවා 2673යි කියලා. 2673යි බෙදීම 7. දැන් අපිට අවිලා තියෙන්නේ විෂම භාගයක්. අපි මේක විදියට හරව ගන්නවා. ඔයාලා දන්නවා විෂම භාගයක් මිශ්‍ර භාගයක් විදියට කරන්න මේ තියෙන උඩ තියෙන ලවය හරයෙන් බෙදන්න තියෙනවා. එතකොට එහෙම බෙදද්දී ඉතුරු වෙන ගාන භාගයක් විදියට අපි තියනවා. සුළු කිරීමෙන් ලැබෙන ගාන සම්පූර්ණාගේ විදියට අපිට තියන්න පුළුවන්. එතකොට මම මේක මෙහෙම කරන්න මෙතනින් මම මේක වෙනම බෙදන්න. ඔයාලට ලේසි වෙන්න 2673 බෙදීම 7. 7ට 7 ඒවා 1යි. එතකොට 26ට 7 තොරක් 3 21යි. 5ක් ඉතුරුයි 54 7 තොරක් 7 තොරක් 8 56යි. එකක් ඉතුරුයි 13ට 7 තොරක් 1 7යි. ඔන්න අපි සම්පූර්ණාගේ බෙදුවා 381යි. 13ට 7 ඒවා 1යි. එතකොට අපිට 6ක් ඉතුරු වෙනවා. ඉතුරු වෙන ගාන 6ක් ඉතුරු වෙනවා. එතකොට අපිට තියෙන්නේ මේක අපිට ලියන්න පුළුවන් සමානයි 381යි ඉතුරු වෙන ගාන 6 බෙදීම 7 විදියට ලියන්න පුළුවන්. ඊළඟ ගාන 5 ගුණ අභ්‍යාසයේ 6 වෙනි ගාන. ඒකේ කියනවා අරය 7ක් වූ ගෝල 8ක් පුණු කර. අරය 7ක් වූ ගෝල 8ක් පුණු කර ලෝහ අපතේ නොවන පරිදි තනි ගෝලයක් සාදනු ලැබේ. එම ගෝලයේ අරය ගණනය කරන්න. අරය 7ක් වූ ගෝල 8ක් පුණු කරලා හදන්නේ තනි ගෝලයක්. ඒකේ අරය තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට අරය 7ක් වූ ගෝල 8ේ පරිමාව තනි ගෝලයේ පරිමාවට සමාන කරා නම් අපිට පුළුවන් ඒකේ අරය පහසුවෙන්ම හොයාගන්න. ඒ කියන්නේ ඔයාලා දන්නා v සමානයි 4 බෙදීම 3යි 5r ගණය තමයි ගෝලයක පරිමාව. දැන් අපිට කියනවා අරය 7ක් වූ ගෝල 8ක් කියලා. අපි බලමු ඒක. එතකොට ඒකේ පරිමාව හොයාගන්න පුළුවන් අපිට 4 බෙදීම 3යි 5. මම මේකට
අගේ ආදේශ නොකර මෙහෙම තියාගන්න අසුරු කරන්න ලේසියෙන් එන්න. හතරෙන්ද 5 r විදියට කියනවා අපිට අරය 7යි කියලා. එතකොට 7 ගණය තමයි මෙතෙන්ට අපි ආදේශ කරන්නේ. ඒ වගේ ගෝල 8ක්. මේක තමයි ගෝල 8ේ පරිමාව. මේ ගෝල 8ේ පරිමාවට සමාන තනි ගෝලයක් සාදනවා කියලා කියන්නේ. ඒ ගෝලය අරය තමයි අපිට අහන්න. එතකොට අපිට පුළුවන් ඒ ගෝලයේ පරිමාව මෙන්න මෙයාගෙට සමාන කරන්න. සමාන කරලා අපි ඒ ගෝලයට මේක ආදේශ කරනවා. 4 බෙදීම 3යි 5 අපිට හොයන්න කියන්නේ මේ ගෝලයේ අරය. එතකොට ඔයාලට පේනවා මේ 5ට මේ 5 කැපිලා යනවා. 4න් 3ට මේ 4න් 3 කැපිලා යනවා. අපිට ඉතුරු වෙන්නේ 7 ගණය වැඩි කිරීම 8 සමානයි r ගණයට. ඔයාලට මේක සුළු කරාම එනවා 2747යි කියලා. 2747යි සමානයි r ගණය. එතකොට ඔයාලට r එනවා 2744 කියන්නේ 14 ගණය. අර එනවා ඔයාලට 14යි සෙන්ටිමීටර